හොඳයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න සම්බන්ධ රසායනය. දැන් අපි කලින් වීඩියෝස් දෙකේ කතා කළා කාබොක්සිලික් අම්ලයක රසායනික ප්‍රතික්‍රියා මොන වගේද, ඒ වගේම රසායනික ගුණ මොන වගේද කියන එක. කාබොක්සිලික් අම්ල සම්බන්ධ රසායන ඉවරුණාට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා කාබොක්සිලික් අම්ලයකින් හැදෙන ව්‍යුත්පන්නයකින්. ඒතකොට කාබොක්සිලික් අම්ලයේ ස්ට්‍රක්චර් එක සැකිල්ලම තමයි මේගොල්ලන්ට තියෙන්නේ. පොඩි වෙනස්කමක් ඇති වුණාම ඒ කොටසට පොඩි වෙනසක් ඇති වුණාම අපි කියන ඒගොල්ලන්ට ව්‍යුත්පන්නයක් කියලා. අපිට ඉගෙන ගන්න තියෙනවා කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න වර්ග තුනක්. කාබොක්සිලික් අම්ලයේ කොටස ක්‍රියාකාරී කාණ්ඩය ගැන කතා කරොත් ඒක මෙන්න මේ වගේ කෙනෙක්. හරි. කාබන් ඩබල් බොන්ඩ් ඔක්සිජන් OH කියන එකට තමයි අපි කියන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් කියලා. මෙයාගෙන් ව්‍යුත්පන්නයක් අපිට හදාගන්න පුළුවන්. ඒ තමයි RCOCl කියන්නේ. මේකට කියනවා අපි අම්ල ක්ලෝරයිඩයක් කියලා. ඉතින් මේක හදාගන්න පුළුවන් අපිට PCl5 වගේ කෙනෙක් දාලා චුට්ටක් රත් කරොත් හදාගන්න පුළුවන්. මෙයා හදාගන්න ඉතින් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මේකෙන්ම එස්ටරයක් හදාගන්න. RC දිත්ව බන්ධන O C2H5 වගේ. හරි එස්ටරයක්. එතකොට එස්ටරයත් අඩංගු වෙන්නේ මේ කාබොක්සිලික් අම්ලයේ ව්‍යුත්පන්න කියන කොටසටම තමයි. ඒ වගේම අපිට පුළුවන් මෙයාගෙන් ඒමයිඩයක් හදාගන්න. එහෙම නැත්නම් ඇමයිඩයක් හදාගන්න. හරි. මෙන්න මෙහෙම NH2 කාණ්ඩයක් අපේ කාබොක්සිල් කාණ්ඩයට එහෙම නැත්නම් කාබොනයිල් කාබන්ට සම්බන්ධ කරගත්තොත් අපි ඒකට කියනවා ඇමයිඩයක් කියලා. ඉතින් මේ තුන් දෙනාම හදන විදිහ අපි දන්නවා. අම්ල ක්ලෝරයිඩයක්, එස්ටරයක් සහ ඇමයිඩයක්. දැන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ කියන කාබොක්සිලික් අම්ල වල ව්‍යුත්පන්න රසායනය මොන වගේද කියන එක. මේච්චර අමාරු නැහැ. කාබොක්සිලික් අම්ල ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒ සංකල්ප සහ ඒ පදනම අපේ ඔළුවේ හොඳට ගොඩනැගිලා තියෙනවා නම් අපිට ඊටාම ලේසි මේගොල්ලොන්ගේ රසායනය මතක තියාගන්න. ඒ වගේම මේගොල්ලොන්ගේ ප්‍රතික්‍රියා ඔක්කොම එක වගේ යන්නේවා තියෙන්නේ. අපිට ලොකුවට මතක තියාගන්න දේවල් නැහැ. නමුත් අපිට ලේසි මේ කට්ටියම එක කොලයකට ෂෝට් නෝට් එකක් විදිහට දාගන්න පුළුවන් නම් මම හිතනවා ඒක අපිට ටිකක් ලේසි වැඩක් වෙයි. පස්සේ දවසක ආපහු බලනකොට මතක තියාගන්න. right? එතකොට අපි පළවෙනි කොටසින් කතා කරමු අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩ් වල රසායනය මොන වගේද කියලා. හරි. අම්ල ක්ලෝරයිඩයක් කියන්නේ එතකොට මම කිව්වා කාබොනයිල් කාබන්ට ක්ලෝරින් මැදිලා ඉන්න අවස්ථාවක් තමයි අපි අම්ල ක්ලෝරයිඩයක් කියලා හඳුන්වන්නේ. එතකොට අම්ල ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා කතා කරොත් අපිට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක්. RCOCl මේකට අපි දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය. මෙයා දැම්මම නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් මෙතන සිද්ධ වෙනවා. අපිට ඵලයේ විදිහට හම්බෙනවා RCOOH. මේ හම්බෙන්නේ ඇත්තටම කාබොක්සිලික් අම්ලයක් තමයි ඵලයේ විදිහට අපිට ලැබිලා තියෙන්නේ. එතකොට අපි දන්නවා කාබොක්සිලික් අම්ල කියන්නේ ආම්ලික ගුණ පෙන්වන සංයෝග කට්ටියක්. අපි මෙයාව හදාගන්න භස්මයක් දාලා තියෙන්නේ. තවදුරටත් මේ භස්මය මාධ්‍යයේ ඉතුරු වෙලා තිබුණොත් මේ භස්මය තවදුරටත් මාධ්‍යයේ ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොච්චරක් දාලා තියෙනවද කියලා. අපි හිතමු ඉතුරු වෙලා. එහෙම නැත්නම් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරපු අවස්ථාව. මේ වගේ වෙලාවක කාබොක්සිල් අම්ලයට මේ හැදුණු කාබොක්සිල් අම්ලයට පුළුවන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක තවදුරටත් ප්‍රතික්‍රියා කළා මෙයාගේ සෝඩියම් ලවණය හදාගන්න. හරි. ඒ ඔය ප්‍රතික්‍රියාව අපිට ටිකක් MCQ වලදී හම්බ වෙනවා. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක අම්ල ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියාව අපි මතක තියාගන්න ඕනේ. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නොතිබුණොත් කාබොක්සිලික් අම්ලයෙන් මේ ප්‍රතික්‍රියාව නවතින්න ඕනේ. නමුත් එහෙම නවතින අවස්ථාවල් අපිට හම් වෙනවා හරි අඩුයි. ඒතර මේකේ යාන්ත්‍රණය ගැන අපි බැලුවොත් අපි මේකේ යාන්ත්‍රණය නියුක්ලියෝෆිලික ආදේශ ගණයට තමයි වැටෙන්නේ. මේගොල්ලන්ගේ යාන්ත්‍රණත් කාබොක්සිලික් අම්ල යාන්ත්‍රණ වගේම තමයි. චතුස්තලීය අතරමැදියක් හරහා තමයි සිද්ධ වෙන්නේ. අපිට ඉන්නවා R
කාබන් ද්විත්ව බන්ධන ක්ලෝරීන්. එතකොට අපේ මාධ්‍යයේ හිටියා OH ඍණ. අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු හින්දා මෙයා හොඳ නියුක්ලියෝෆයිලයක්. එයාට පුළුවන් මෙන්න මේ ධනාරෝපිත සුළු ධනාරෝපිතයක් තියෙන කාබන් පරමාණුවට ගිහිල්ලා පහර දෙන්න. ඉතින් එයා පහර දුන්නම කාබොනයිල් ද්විත්ව බන්ධනය විවෘත වෙනවා. ඒකල්ලා එතන හදා ගන්නවා චතුස්තලීය අතරමැදිය. කාබන් ඔක්සිජන් මයිනස් ක්ලෝරීන් සහ OH කියන එක. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා වුණා කලින් වීඩියෝ එකේදී මේ කාබොක්සිලික් අම්ල එහෙම නැත්නම් මේ කාබොනයිල් කාණ්ඩයත් එක්ක බැඳිලා ඉන්න අනිත් කාණ්ඩය ගොඩාක් වෙලාවට මේ කාබොක්සිලික් අම්ල පාඩමේදී අපිට හම්බෙන්නේ හොඳ අපගාමී කාණ්ඩ අත්හැරයාමේ කාණ්ඩ විදිහට. ඉතින් මේ වගේ කරදර අවස්ථාවල් වලදී මේ අත්හැරයාමේ කාණ්ඩය ඉක්මනින් ඉදිරිපත් වෙනවා මේ යාන්ත්‍රණයෙන් ඉවත් වෙන්න. ඉතින් එතකොට දෙවෙනි ස්ටෙප් එකේදී මෙයා අයින් වෙනවා අපිට අවශ්‍ය ඵලය ලබා දී. එතකොට අපිට මේකෙන් හදා ගන්න පුළුවන් R කාබන් ද්විත්ව බන්ධන OH. හරි. ඕක තමයි කාබොක්සිලික් අම්ලය හැදෙන. අම්ල ක්ලෝරයිඩ් එකකින් ආපහු කාබොක්සිලික් අම්ලය හැදෙන යාන්ත්‍රණය. එතකොට මේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ පියවර දෙකකින් චතුස්තලීය අතරමැදියක් හදාගෙන. නියුක්ලියෝෆිලික් එකක් තමයි. නියුක්ලියෝෆයිලයක් තමයි පවිල්ලා පහර දෙන්නේ. එතකොට මේක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් විදිහට තමයි අපි සලකන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ යාන්ත්‍රණය ඇත්තටම හරිම පොදුයි. ඔයාලට හැම ප්‍රතික්‍රියාවටම මේ යාන්ත්‍රණය ඇඳ පාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් කීප වතාවක් ලියලා බලන්න ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. අම්ල ක්ලෝරයිඩ් එකකට ජලය එකතු කරොත් ඒත් හැදෙන්නේ කාබොක්සිලික් අම්ලයමයි. මේ ප්‍රතික්‍රියාවත් අපිට හම් වෙනවා මේ පාඩමේදී. ඒත් එක්කම අම්ල ක්ලෝරයිඩ් එකක් පාවිච්චි කරලා අපිට එස්ටර හදන්න පුළුවන්. COCl ධන CH3 CH2OH. මෙයාගෙන් අපිට එස්ටරයක් හදා ගන්න පුළුවන් RCOO C2H5. මේකට අපි කියනවා ඇල්කයිල් එස්ටරයක් කියලා. සාමාන්‍ය එස්ටරයක් විදිහම තමයි. එකම වෙනස උනේ මෙතන OH වෙනුවට ක්ලෝරීන් තිබුණු එක විතරයි. එතකොට මේ වගේම අම්ල ක්ලෝරයිඩ් පාවිච්චි කළා අපිට ෆීනෝල් එස්ටරත් හදන්න පුළුවන්. ෆීනෝල් එක OH. එතකොට මෙතනත් මොකද වෙන්නේ? මේ ක්ලෝරීනුයි මේ හයිඩ්‍රජනුයි ඉවත් වෙලා යනවා. ඒ දෙන්න ඉවත් වෙලා අනිත් කට්ටිය බන්ධනය වෙනවා. මෙතන හිටපු ෆීනෝල් එක O කාබන් ද්විත්ව බන්ධන OR. මේකට කියනවා අපි ෆීනයිල් එස්ටරයක් කියලා. එතකොට දැන් මෙන්න මේ හදපු එස්ටර දෙක ටිකක් අපිට වැදගත්. ඇල්කයිල් එස්ටරයයි ෆීනයිල් එස්ටරයයි. ඒකට හේතුව තමයි මේගොල්ලන්ගේ එස්ටර සෑදීමේ කාර්යක්ෂමතාව හරි ඉහළයි. අපි අම්ල ක්ලෝරයිඩ් එකක් පාවිච්චි කරනකොට එස්ටර ප්‍රතික්‍රියාවකට එයාලගේ එස්ටර සෑදීම සාමාන්‍යයෙන් කාබොක්සිලික් අම්ලයක් ඉන්නවට වැඩිය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි. ඉතින් අපි ගොඩක් වෙලාවට පරිවර්තනයකදී අපිට අම්ල ක්ලෝරයිඩ් එක පාවිච්චි කරන්න පුළුවන් නම් එස්ටරය හදන්න ඒක වඩා උචිතයි. ඒත් එක්කම මේක ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් නෙමෙයි. අපිට මතකයි අපි කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරයයි පාවිච්චි කරපු වෙලාවට උත්ප්‍රේරකයක් පාවිච්චි කරන්න උනා සාන්ද්‍ර සල්ෆියුරික්. මෙතෙන්දී ඒක පාවිච්චි කරෙන්නේත් නැහැ. ඒතකොට හොඳට මතක තියාගන්න අපිට ෆීනෝල් එස්ටරයක් හදන්න අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම අම්ල ක්ලෝරයිඩ් එකට යන්න වෙනවා. මොකද ෆීනෝල් එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉහළ අම්ල ක්ලෝරයිඩ් අපි පාවිච්චි කරන්නේ. මේකට කාබොක්සිල් පාවිච්චි කරාම එච්චරම සුදුසු නැහැ. ඒත් එක්කම මතක තියාගන්න අවසානයේ සාමාන්‍යයෙන් එස්ටරයක් හදන්න අම්ල ක්ලෝරයිඩ් කියන එක ඉතාම උචිතයි කියන එක. එතකොට ඔයගොල්ලන්ට නිශ්චිත පියවර ගානකින් හදන්න නැත්තම් එහෙම නැත්තම් කොටු දීලා ඔයගොල්ලන්ව සීමා කරවලා නැත්තම් ඔයගොල්ලන්ගේ එස්ටරයක් හදන ප්‍රතික්‍රියාවක ඔයගොල්ලෝ අම්ල ක්ලෝරයිඩ් පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාම යෝග්‍යයි. හරි. මීට අමතරව අම්ල ක්ලෝරයිඩ් තව ප්‍රතික්‍රියාවක් පෙන්නනවා. ඒ තමයි
ඇමීන සමග අපි හිතමු ඇමෝනියා ඉන්නවා කියලා. NH එතකොට මෙන්න මේ හයිඩ්‍රජනුයි මේ ක්ලෝරීනුයි ප්‍රතික්‍රියා කරනවා. ඒකල් අපිට හම් වෙනවා RCONH2 ඇමයිඩයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රාථමික ඇමයිඩ ඊළඟට ද්විතීයික ඇමීන පාවිච්චි කර කර අපිට මේ සංයෝගය වෙනස් කරන්න පුළුවන්. මම තව උදාහරණයක් පෙන්නන්නම්. ඒ තමයි අපිට පුළුවන් අපේ අම්ල ක්ලෝරයිඩයට දාන්න මෙන්න මෙහෙම එකක්. හයිඩ්‍රජන් R කාණ්ඩයක් තියෙනවා R කාණ්ඩයක් තියෙනවා. එතන මේගොල්ලෝ ඇත්තටම කිව්වොත් ද්විතීයික ඇමීනයක්. එතකොට මෙයාගේ හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා සිද්ධ වෙලා අදාළ ඵලය ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට මතක තියාගන්න වෙනවා අපේ ඇමීන සංයෝගයේ හයිඩ්‍රජන් නැති සංයෝගයක් නම් අපිට බෑ අම්ල ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරගන්න. ඒක ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. හරි. එතනින් සාමාන්‍ය ප්‍රතික්‍රියා ටික ඉවර වෙනවා අම්ල ක්ලෝරයිඩ් සම්බන්ධ. අම්ල ක්ලෝරයිඩ් ගැන අපිට මතක තියාගන්න ලොකු දෙයක් නැහැ. එකම දේ කාබොක්සිලික් අම්ල වගේම ප්‍රතික්‍රියා කරනවා කියලා මතක තිබුණොත් හොඳටම ප්‍රමාණවත්. එකම වෙනස තියෙන්නේ යාළගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කාබොක්සිලික් අම්ල වලට වැඩිය ටිකක් ඉහළයි. ඊළඟට අපි කතා කරමු අපේ දෙවෙනි කොටස. ඒ තමයි එස්ටර් සම්බන්ධ රසායනය. එස්ටර් සම්බන්ධ රසායනය එස්ටරයක් කියන්නේ මොකද්ද? අපි දැන් දන්නවා එස්ටර් හදාගන්නේ කොහොමද? එස්ටරයක් හදාගන්න පාවිච්චි කරන තත්ත්ව එහෙම නැත්නම් ප්‍රතිකාරක මොනවද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි බලමු එස්ටරයක් හදාගත්තට පස්සේ එස්ටර් මොන වගේ ප්‍රතික්‍රියාද කරන්නේ කියලා. right. එස්ටරයක මෙන්න මෙහෙම ක්‍රියාකාරී කාණ්ඩයක් තමයි තියෙන්නේ. දිත්ත බන්ධන ඔක්සිජන් O ඊළඟට තව R කාණ්ඩයක්. C2H5 කියලා අපි හඳුන්වමු මේක. මේක R කියලා හඳුන්වමු. R කාණ්ඩ දෙකක් තියෙනවා ඇත්තටම. ඒ දෙක තියෙන්නේ එකක් මේ ඔක්සිජන්ට බැඳිලා. හරි මේකට තමයි අපි කියන්නේ එස්ටරයක් කියලා. ඒතකොට එස්ටරේ කාබොක්සිල් අම්ල ක්‍රියාකාරී කාණ්ඩය අපිට පේන්න තියෙනවා. ඒ හින්දා තමයි මේක කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නයක් කියලා අපි සලකන්නේ. එස්ටර ප්‍රතික්‍රියා ගත්තම එස්ටරය හැම වෙලෙම බලනවා ආරම්භක සංඝටක වලට කැඩිලා යන්න. right? එස්ටරය නිතරම උත්සාහ කරන දෙයක් තමයි ආරම්භක සංඝටක කියන්නේ මොනවද? කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරයයි. හරි මේ දෙන්න විතරක් නෙමෙයි මේ ලෝකෙ එස්ටර හදන්නේ. තව ඕන තරම් කාබොක්සිල් අම්ල ಜಾති මධ්‍යසාර ಜಾති අපිට හම්බ වෙනවා. නමුත් අපිට ඉගෙන ගන්න පහසු හින්දා අපි මේ කාණ්ඩ දෙකම අරගෙන මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ සංඝටක දෙකට කැඩෙනවා කියන එක අපේ ඔළුවේ තියෙන්න ඕනේ හැම වෙලේම. මධ්‍යසාරයකට සහ කාබොක්සිලික් අම්ලයකට එස්ටරේ ආපහු බිඳ වැටෙනවා. ඒකට අපි කියනවා ඇත්තටම ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් කියලා. මෙයාව ආපහු කඩනවට. ඒකට එහෙම කියන්න හේතුව තමයි මේ සංයෝග දෙකට කඩලා අපි ජල විච්ඡේදනය කියන්නේ මොකද්ද? වතුර එකතු කරනවා කාණ්ඩ දෙකට දෙපැත්තට. දැන් අපි ගාව වතුර එකතු කරොත් අපි ළඟ ඉන්නවා H+ සහ OH- කියන කාණ්ඩ දෙක. එතකොට C2H5 O කියන කෙනාට අපි මොනවද දාලා තියෙන්නේ? H+ එක දාලා මෙතෙන්ට සෙට් කරලා තියෙනවා. අපේ කාබොනයිල් කාණ්ඩයට OH එක දාලා මෙතෙන්ට සෙට් කරලා තියෙනවා. එතකොට ඇත්තම කිව්වොත් මේ සංයෝගයට H-උයි OH-උයි එකතු කරන එකට අපි කියනවා ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් කියලා. හැම වෙලේම මතක තියාගන්න. ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි. එස්ටරය දෙකට කඩාගත්තොත් එතනින් පස්සේ ඔයගොල්ලන්ට ප්‍රතික්‍රියා මතක තියාගන්න හරිම ලේසි. ඒ හින්දා හැම වෙලේම ඔයගොල්ලෝගේ පරිවර්තනයකදී ඔයගොල්ලන්ට එස්ටරයක් හම්බුනොත් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රතික්‍රියා මාර්ගයකදී එස්ටරයක් හම්බුනොත් හැම වෙලේම ඔළුවේ තියාගන්න. එයා හැදිලා ඉන්නේ කාබොක්සිලික් අම්ලයකිනුයි මධ්‍යසාරයකිනුයි කියන කාරණා. එස්ටර මෙන්න මෙහෙම දෙකට කඩන්න පුළුවන් ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අම්ලයක් දාලා අපිට පුළුවන් මේක කරන්න H+ කියලා මම ලියන්නම්. අනිත් එක තමයි භස්මයක් දාලත් අපිට පුළුවන් එයාව මෙන්න මේ කියන සංඝටක දෙකට කඩන්න. රොඩ්නොයි කියන ප්‍රතික්‍රියා දෙකට අපි කියනවා ආම්ලික ජල විච්ඡේදනය සහ භාෂ්මික ජල විච්ඡේදනය කියලා. හරි අපි බලමු
කොහොමද එස්ටරයක් අම්ලයකින් ජල විච්ඡේදනය වෙන්නේ කියලා. අපි ගාව හිටියොත් මෙන්න මෙහෙම එස්ටරයක් RCOO(C2H5) අපිට පුළුවන් මේකට ජලය දාන්න. ඒත් එක්කම මාධ්‍ය පොඩ්ඩක් ආම්ලික කරන්න පුළුවන්. මේ වෙනුවට අපිට පුළුවන් තනුක අම්ලයක් දාන්න. තනුක H2SO4 කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. තනුක ඕනම අම්ලයක් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් තනුක නයිට්‍රික් තනුක සල්ෆියරික් වගේ කට්ටිය තමයි පාවිච්චි කරන්නේ. තනුක HCl. මේ වගේ අම්ලයක් දැම්මොත් එහෙම නැත්නම් ජලය දාලා H ධන දැම්මොත් අපිට පුළුවන් මෙයාව විඝටනය කරගන්න. يعني ආරම්භක සංඝට්ටක වලට මෙයාව කඩා ගන්න. ඒතර මෙතනින් අපිට හැදෙනවා RCOOH ධන. මෙතනින් එනවා C2H5OH. ඕක තමයි ආම්ලික ජල විච්ඡේදනය කියන්නේ. මෙතෙන්දී ජලය තමයි නියුක්ලියෝෆිලිකේ විදිහට හැසිරෙන්නේ. මේ මාධ්‍යයේ OH ඍණායන තියෙන්න පුළුවන්ද? බෑ. මේ මාධ්‍යයේ OH ඍණායන තියෙන්න බෑ. මොකද මේක ආම්ලික ජල විච්ඡේදනයක්. එන අම්ලයක් තියෙන්න බෑ ඇත්තටම. භාෂ්මයක් තියෙන්න බෑ. භාෂ්මයක් තියෙන්න බෑ. ඒ හින්දා අපි හිතනවා ජලය තමයි මෙතන නියුක්ලියෝෆිලිකේ විදිහට හැසිරෙන්නේ කියලා. අර විදිහටම නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් මේකදී සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරමු භාෂ්මික ජල විච්ඡේදනය. RCOOC2H5 අර විදිහටම එස්ටරේ ලිව්වා. අපිට පුළුවන් මේකට දාන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මොකද වෙන්නේ? මේ තනුක මාධ්‍යයේ තියෙන H+ OH- ගිහිල්ලා අපේ ආරම්භක සංඝට්ටක වලට මෙයාව කඩලා දානවා. OH ධන C2H5OH. නමුත් අපි දන්නවා දැන් මේක භාෂ්මික මාධ්‍යය කරන ජල විච්ඡේදනයක්. ඒත් කලේ ආරම්භක මාධ්‍ය වලට කඩලා දාපු එක. හැබැයි අපි දන්නවා මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය ඉතුරු වෙලා තියෙනවා. අපි හදාගෙන තියෙනවා කාබොක්සිලික් අම්ලය. එතකොට මෙතන අම්ලයකුයි භාෂ්මයකුයි ඉතුරු වෙලා ඉන්නවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව තවදුරටත් සිද්ධ වෙනවා. මේ හැදුණු කාබොක්සිලික් අම්ලය අර ඉතුරු වෙලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළා කාබොක්සිලික් අම්ලයේ ලවණය ලබා දෙනවා. එතකොට ඇත්තටම මෙයාගේ ඵල වෙන්න ඕනේ මේ එස්ටරයක් භාෂ්මික ජල විච්ඡේදනය කළොත් හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ ඒ එස්ටරේ කාබොක්සිලික් අම්ලය හැදිලා තියෙන කොටසේ ලවණයයි මධ්‍යසාරය කියන කාණ්ඩයයි. අපි දන්නවා මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ හින්දා අපිට පුළුවන් මෙන්න මේ කියන ඵල දෙක ලබා ගන්න. ඉතින් මේ ප්‍රතික්‍රියා දෙක ඊටාම වැදගත්. නිතරම MCQs වල අහන තැන. ඒ හින්දා මේක හොඳට මතක තියාගන්න. ඒතර මේක මතක තියාගන්න හරිම ලේසි. ඒ තමයි එස්ටරය හැම වෙලේම කැඩෙන්නේ කාබොක්සිලික් අම්ලයටයි මධ්‍යසාරයටයි කියලා එක මතකයි නම් එතනින් පස්සේ ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කොයි සංඝටකවලද මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියන එක හිතා ගන්න. මම හිතනවා වැඩේ අහුවෙන්නේ නැති කියලා. ඒතර මේක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්ම තමයි. ආම්ලික ජල විච්ඡේදනයේදී නියුක්ලියෝෆයිලයේ විදිහට හැසිරෙන ජලය භාෂ්මික ජල විච්ඡේදනයේදී ප්‍රශ්නයක් නැහැ. NaOH දාන හින්දා OH- කියන කෙනා මැද්දේ ඉන්නවා. ඒතර මෙයාට පුළුවන් නියුක්ලියෝෆයිලයේ විදිහට හැසිරෙන්න. මම ඊළඟ කොටසේදී කතා කරනවා කොහොමද එස්ටරයක් ග්‍රීනාඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්න කියලා. මොකද ඒක ඉතාම වැදගත් ප්‍රතික්‍රියාවක්. නිතරම අපි අතින් වැරදෙන ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ අවසාන වශයෙන් ව්‍යුත්පන්නවල ඇමයිඩ් එහෙම නැත්නම් ඒමයිඩ් සම්බන්ධ රසායන කතා කරනවා. එතනින් මේ කොටස් දෙක කතා කළාට පස්සේ ඔක්සිජන් සම්බන්ධ කාබනික සංයෝගවල රසායනය අවසන් වෙනවා.